සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද මම ඔයත්තන්ට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාව ගැන. මේ ආනාපාන සති භාවනාව කොහොමද ආධුනික යෝගාවචරයෙක් බොහොම සරලව ආරම්භ කරන්නේ? එහෙම සරලව ආරම්භ කරලා කොහොමද මේ ආනාපාන සති භාවනාව දියුණුවෙන් දියුණුවට පත් කරගන්නේ කියන මේ කාරණාවයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එනිසා ඔය පින්වතුන් බොහොම සිහියෙන් නුවණින් යුක්තව මේ කියා දෙන කර්මස්ථානය ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නට ඕන. පින්වත්නි, කෙටියෙන්ම කියනවා නම් ඉහළ පහළ යන හුස්ම රැල්ලට සිහිය පවත්වනවා කියන එක තමයි ආනාපාන සතියෙන් කෙරෙන්නේ. ආනාපානයට කෙරෙන්නා වූ සතිය ආනාපාන සතිය කියලා අරගත්තාම අපිට හොඳටම මේකේ තේරුම වැටහෙන්න පටන් ගන්නවා. අපිට කරන්නට තියෙන්නේ මේ ආනාපානයේ සිද්ධ වෙන මේ නාසයට, එහෙමත් නැත්නම් නාසිකාග්‍රේට හිත අරගෙන ඉහළට හුස්මක් ගන්නකොට මේක මේ ඉහළට ගන්න හුස්මක් කියලා ඔය ඇත්තන්ට තියෙන එක දැනගන්න. වෙන කරන්න කිසිම දෙයක් නැහැ. පල්ලෙහාට හුස්ම හෙලනකොට ඔය ඇත්තන්ට තියෙන්නේ මේ පහළට හෙලන හුස්මය කියලා දැනගන්න. ආරම්භයක් විදිහට ආනාපාන සතිය ගැන කියනවා නම් මේක පින්වත්නි හොඳටම ප්‍රමාණවත්. මේක වැඩි විස්තර කරන්න ගිහිල්ලා පටලවා ගන්නවට වඩා මේ ඉහළට ගන්න හුස්මය මේ පහළට ගන්න හුස්මය කියලා දැනගෙන දැකගෙන වාසය කරන්න පුළුවන් නම් ඒක ආධුනික යෝගාවචරයා ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක් කියලා කියන්නට පුළුවන්. මොකද මේකට තව අඩුම කුඩුම එකතු කරන්න ගියොත් ඔන්න ඊට පස්සේ තමයි මේක පැටලෙන්න පටන් ගන්නෙ. එයි මම එහෙම කියන්නේ අපේ පොතපතවල ගොඩක් විස්තර තියෙනවා තමයි ආනාපාන සතිය ගැන. නමුත් ආධුනිකයින් මේවා කරන්න ගියාම මම දැකලා තියෙනවා ඔවුන් මේවා පටලවා ගන්නවා. දැන් ගොඩක් අය කරන්න උත්සාහ කරනවා හුස්ම රැල්ල හැපෙන්නේ කොතනද කියලා ඔන්න තැනක් හොය හොය යන්න පටන් ගන්නවා. සමහරුන්ට නිශ්චිත තැනක් තේරෙන්නේ නැහැ. එක්කෝ නාසය අග වදිනවා කියනවා, එක්කෝ තොල මතු පිට වදිනවා කියලා කියනවා, එක්කෝ නාසයේ ඇතුළත වදිනවා කියලා කියනවා. එහෙම තැනක් හොයාගෙන වාසය කරනකොට හිට වෙන තැනක වදිනවා කියනවා. තැන් දෙක තුනක වදිනවා කියනවා. ගන්නකොට හුස්ම වදින තැන නෙමෙයි පිට ගන්නකොට වදින්නේ කියනවා. හුස්ම පිට කරනකොට වදින තැන නෙමෙයි හුස්ම ගන්නකොට වදින්නේ කියනවා. මේ කොහෙවත් යන කාරණාවක් අල්ලගෙන ඔන්න දැන් මේක පටලවා ගන්න උත්සාහ කරනවා. නමුත් පින්වත්නි, මේ ගන්න හුස්මය මේ පිට කරන හුස්මය කියන මේ දේ කොච්චරනම් සරලද? මම කියන්නේ නැහැ අර තොරතුරු නරකයි කියලා. නමුත් වැඩේ තියෙන්නේ අපේ ගුරු ස්වාමීන් වහන්සේ මට මතකයි මීත්‍රිකලදී පැහැදිලි කරනවා මෝඩ වඩුවන්ගේ ස්වභාවය තමයිලු ආයුධයෙන් අත කපා ගන්න එක. ඒ නිසා ආයුධයක් තියෙන්නේ අත කපා ගන්න නෙවෙයි. ආයුධයක් තියෙන්නේ තමුන්ගේ වැඩ කටයුතු පහසු කරගන්න. නමුත් මේකෙන් වැඩ කරන්න තේරෙන්නේ නැත්නම් මේ මිනිස්සයා මොකද කරන්නේ? මුලින්ම අත කපා ගන්නවා, කකුල කපා ගන්නවා, මහා විනාශයක් කරගන්නවා. ඒ නිසා ආධුනික යෝගාවචරයින්ට මම කැමැති යෝජනා කරන්න ඔබ ත්‍රිපිටක ධාරී වුණත් ඒක පැත්තකින් තියන්න. ඔබගේ ත්‍රිපිටක දැනුම කියන්නේ සංඥා ගොඩක් විතරනේ. ඒක දැනුමක් විතරනේ. ඒක පැත්තකින් තියලා පොඩි ළමෙක් වගේ තමුන් දන්නා තැනින් තමුන්ට තේරෙන තැනින් පුරුදු වෙන්න පටන් ගන්න. අර මම කලින් වීඩියෝ එකේ කළා වගේ මම ඒකේ ලින්ක් එකත් පල්ලෙහා දාන්නම්. විවේකී ස්ථානයකට ගිහිල්ලා බොහොම මේ විවේකී ආසනයක් පුරුදු කරගෙන කය සැහැල්ලු කරගෙන මේ ආනාපාන සතිය සිද්ධ වෙන මේ නාසිකාග්‍රේට හිත යොමු කරන්න. ඒ නාසිකාග්‍රේට හිත යොමු කරන්නේ මොකකටද? හුස්ම රැල්ල හැපෙන තැනක් අල්ලන්න එහෙම නෙවෙයි. අපි නාසිකාග්‍රේට හිත යොමු කරන්නේ මේ හුස්ම රැල්ල අල්ලගන්න. එහෙම හුස්ම රැල්ල අල්ලගත්තට පස්සේ ඔය ඇත්තන්ට ඔන්න වැටහෙන්න පටන් ගන්නවා මේ ප්‍රාණය එහෙමත් නැත්නම් මේ හුලං රැල්ල ඉහළට සහ පහළට ගමන් කරනවා ඇත්තන්න තේරෙන්න පටන් ගන්නවා.
අන්න ඒ වෙලාවේදී ඔබගේ යුතුයකම තමයි හුස්ම ඉහළට ඇදිලා එනකොට මේ ඉහළට ගන්න හුස්ම බවට ඔබ සතිමත් වෙන එක. එතකොට සතිමත් වෙන්නේ කොහොමද කියලා හරි. සතිමත් වෙන්නේ පින්වත්නි හුස්මක් රැල්ලක් ඉහළට ඇදලා එනකොට ඔබ හඳුනා ගන්නකො මේ උඩට ගන්න හුස්ම කියලා. ඒ ක්‍රියාපටිපාටිය කරගෙන ගියොත් ඔබට සිහිය පිහිටනවාමයි. ඔබට එතන සිහිය කියන්නේ මොකක්ද? එතන ප්‍රඥාව කියන්නේ මොකක්ද? එතන තියෙන බෝධිපාශික ධර්ම මොනවද? අරේ මේ මුකුත් හොයන්න යන්න එපා. උඩට හුස්ම රැල්ලක් ඇදලා ගන්නකොට උඩට හුස්ම රැල්ල ඇදිලා එනකොට මේ උඩට ඇදිලා එන හුස්ම රැල්ලනේ කියලා දැනගන්න. ඒක කොච්චර සරලයිද? එතකොට මේ හුස්ම පල්ලෙහාට හෙලනකොට ඔය ඇත්ත දැනගන්න මේ පල්ලෙහාට හෙලන හුස්මය කියලා. එච්චරමයි කරන්නට තියෙන්නේ. හුස්ම රැල්ල පල්ලෙහාට හෙලනකොට ඔබට තියෙන එක හඳුනා ගන්න. අන්න හුස්ම රැල්ල පල්ලෙහාට ගියා. එහෙම නැත්නම් මේ පල්ලෙහාට හෙලන හුස්ම කියලා දැනගන්න පුළුවන්. ඕකට ඉතින් අපේ කලින් වැඩ සිටි ඥානාරාම ස්වාමීන් වහන්සේ උපදේශයක් දෙනවා. මේක තවත් හොඳට සිහි පිහිටනවා කියලා කියනවා. මේ උඩට ගන්න හුස්ම රැල්ල දෙස බලද්දි මේ පල්ලෙහාට දමන හුස්ම රැල්ල නෙමෙයිනේ කියලා බැලුවොත් තවත් හොඳට සිහි පිහිටනවා. පල්ලෙහාට දානකොට හුස්ම පහළට ගලාගෙන යනකොට මේ උඩට ගන්න හුස්ම රැල්ල නෙමෙයිනේ. මේ පල්ලෙහාට යන හුස්ම රැල්ලනේ කියලා බැලුවොත් තවත් හොඳට සිහිය සහ නුවණ පිහිටනවා. මේ අභ්‍යාසය පින්වත්නි හොඳටම ප්‍රමාණවත් ආධුනික යෝගාවචරයෙකුට හැපෙන තැන් හොයන්න යන්නත් එපා. වෙන පොත්වල තියෙන දේවල් කරන්න යන්නත් එපා. ඔබට නිරෝගී ආරම්භයක් මේ සරල අභ්‍යාසයෙන් ලබා ගන්න පුළුවන්මයි. එතකොට පින්වත්නි ඔයත් මේ විදිහට මේක පුහුණු කරගෙන පුරුදු කරගෙන යනකොට ඔන්න සමහර වෙලාවල් වලදී ඔබගේ සිහිය එන්න දියුණු වෙනකොට ඒ කියන්නේ ඔබ තව හිත ලං කරලා මුළු ලෝකෙම අමතක කරලා මේ කයත් අමතක කරලා බාහිර ලෝකයක් අමතක කරලා තමුණුත් ආනාපාන සතියත් පමණයි. ඒ කියන්නේ තමුණුත් ඉහළ පහළ ගන්න හුස්ම රැල්ලත් පමණයි කියන මට්ටමින්ම මේකත් එක්ක තනි වෙන්න හුදකලා වෙන්න යාළු වෙන්න පටන් ගත්තායින් පස්සේ මේකේ තියෙන අමතර තොරතුරු වේද ඒ අමතර තොරතුරුත් ඔයත්තන්ගේ සිහියේ බලයට ඔයත්තන්ගේ තැම්පත් හිතේ බලයට ඒකත් පේන්න පටන් ගන්නවා. මොනවද අමතර තොරතුරු කියලා කියන්නේ? සමහර විට මේ උඩට ගන්න පල්ලෙහාට හෙලන හුස්ම සමහර විට දීර්ඝ හුස්මක් වෙන්න පුළුවන්. දීර්ඝ හුස්මක් කියලා කියනකොට ඒවා අර්ථ දක්වලා තියෙන්නේ මෙන්න මේ විදිහට වැඩි වේලාවක් හුස්ම ගනිමින් පවතීද එය දිග හුස්මක් කියලා අපේ පොතපතේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම බණපොත පැහැදිලි කරනවා හුස්ම පල්ලෙහාට හෙලනකොට වැඩි වේලාවක් හුස්ම පල්ලෙහාට කවුරු හරි හෙලනවා නම් එතකොට එයා දැනගන්නට ඕන මම දැන් මේ වැඩි වේලාවක් මේ හුස්ම පල්ලෙහාට හෙළුවා. ගොඩක් වෙලා ගත්ත හුස්ම හෙලන්න. එහෙනම් මේ හුස්මට අපි කියනවා දීර්ඝ හුස්ම හෙලීම. මෙන්න මේ විදිහට දිග හුස්ම ගැනීම සහ දිග හුස්ම පිට කිරීම ඔයත්තන්ට වැටහෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒක අමතර වාසියක්. මුලින් ඔයත් සිහිය පිහිටුවේ ගන්න පිට කරන හුස්මට බව හැබෑව. නමුත් දැන් ඔයත්තන්ට අමතරව තේරෙන්න පටන් ගන්නවා ඒ හුස්ම දිගද කොටද යන ආදී වශයෙන්. එක්ක හුස්ම දිගට වැටෙනවා එක්ක හුස්ම කොටට වැටෙනවා. එක්ක දිගට ගන්න හුස්මක් වැටෙනවා එක්ක දිගට හෙලන හුස්මක් වැටෙනවා. එහෙමත් නැත්නම් මේ හුස්ම කෙටි. කෙටි කියලා කියන්නේ බොහොම ටික වේලාවකින් හුස්ම ගන්නවා. ඒක ඔයත් ටික කාලයක් කරනකොට ඔයත්තන්ට තේරෙවි බොහොම කෙටි හුස්ම වැටෙන තැනක් තියෙනවා. ඒ කියන්නේ බොහොම කෙටි හුස්ම.
ඒ කෙටි හුස්ම වැටෙන්න පටන් ගන්නේ හුස්ම සංසිඳෙන්න පටන් ගන්නකොට. ආනාපාන සතිය සංසිඳෙන්න පටන් ගන්නකොට තමයි ඒක තැම්පත් වෙන්න පටන් ගන්නකොට තමයි කෙටි හුස්මවල් තේරෙන්න පටන් ගන්නෙ. ඒ නිසා කෙටි හුස්මවල් වැටෙන්න පටන් ගන්න අවස්ථාවකුත් එනවා. ඒ වෙලාවටත් ඔය ඇත්තන්න කරන්න දෙන්න කලින් කිව්වා වගේ මේ හුස්ම කෙටිනේ. බොහොම ටික වෙලාවකින් මේක ටක් ගාලා හුස්ම ගත්තා. මෙන්න ටක් ගාලා හුස්ම පිට කළා. මේ කෙටි හුස්මවල් කෙටි හුස්මක් ගන්නවා කෙටි හුස්මක් පිට කරනවා. මේව ඔක්කොම ඔබගේ භාවනාවේදී එහෙම නැත්නම් ඔබේ සිහිය එන්න දියුණු වෙනකොට ඔය ඇත්තන්ට පෙනෙන්නට තියෙන ලක්ෂණ. ඉතින් ආධුනික යෝගාවචරයා අර කලින් කිව්වා වගේ හුස්ම ගන්නවා පිට කරනවා කියලා සිහිය පිහිටවලා ඒකේ ටික කාලයක් පුරුදු වෙනකොට මෙන්න දිග හුස්මක් ගත්තා දිග හුස්මක් පිට කළා කියලා පුරුදු වෙන්න අවස්ථාව ලැබෙනවා. ඔන්න ටික කාලයක් යනකොට මෙන්න කෙටි හුස්මක් ගත්තා මෙන්න කෙටිව හුස්ම පිට කළා කියලා පුරුදු වෙන්න කාලයක් ලැබෙනවා. හැබැයි යෝගාවචරය මතක තියාගන්නට ඕන මෙහෙම අපි සූත්‍රයෙන් බලලා මේව කියලා දුන්නට කෙනෙකුට මේ පිළිවෙලටම නොවෙන්න ඉඩ තියෙනවා. සමහර විට කෙනෙක්ගේ හිත වහාම මේ ආනාපාන සති විශේෂයි එයාගේ හිත වහාම සංසිඳෙන්න ඉඩ තියෙනවා. අන්න එතකොට ඔය කියාපු පියවරවල් පිළිවෙලට නාව කියලා දුක් වෙන්න යන්න එපා. මම මේ හුස්ම බලන්න පටන් ගත්තා විතරයි මෙන්න හුස්ම ගොඩාක් සංසිඳිලා ගිහිල්ලා කෝ අර හාමුදුරුවෝ කියපු දිග හුස්මක් නැහැනේ හාමුදුරුවෝ කියපු කොට හුස්මක් නැහැනේ කියලා සාස්සූස් ගාලා මේ හුස්ම අදින්න හෙලන්න පටන් ගන්න එපා ඒ වෙලාවට. ඒ වෙලාවට තැම්පත් වෙච්ච හුස්ම රැල්ලත් එක්ක සම්පූර්ණයෙන්ම වාසය කරන්න ඔය ඇත්ත දැනගන්නට ඕන. බලෙන් හුස්ම ගැනීම සපුරා තහන. ඒක තදින් හිතට ගන්නට ඕන. අපි කය සොලවන්න යන්නෙත් නැහැ. ඒ වගේම බලෙන් හුස්ම ගන්න යන්නෙත් නැහැ. අපිට කරන්න තියෙන එකම දේ තමයි වැටෙන හුස්ම දිහා බලන් ඉන්න. වැටෙන හුස්ම දිහා බලන් ඉඳලා හුස්ම තේරුම් ගන්න. හුස්ම ගැනීම සහ පිට කිරීම කියන මේ කාරණාව ඔබ කරන්න යන්නට එපා. සමහර විට කෙනෙක් අහවි මේ ස්වභාවික හුස්ම වැටෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ කියලාත් කෙනෙක් කියන්න ඉඩ තියෙනවා. නමුත් ටික කාලයක් යනකොට ඔබට පුළුවන් මේ හුස්ම රැල්ලට බලපෑමක් නොකර හරියට පිට දෙයක් දිහා බලාගෙන ඉන්නවා වගේ මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න. හරියට පිට සිද්ධ වෙන දෙයක්. හරියට පිට කෙනෙක් වගේ. පරතෝ කියලා කියනවා. නිකන් පිට කෙනෙක් යම් දෙයක් බලන් ඉන්නවා වගේ ඔබට පුළුවන් මේ ස්වභාවිකව ඉහළට සහ පහළට යන මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න. මෙහෙම ඒ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට කිසිම බලපෑමක් නොකර පින්වත්නි හුස්ම රැල්ල සංසිඳෙන්න පටන් ගන්නවා. මොකද අපි මේ චේතනා පහළ කරන එක අඩු වෙන්න පින්වත්නි සිද්ධ වෙන්නේ මේ කය සංසිඳන එක. ආනාපාන සතිය කියලා කියන්නේ එහෙම නැත්නම් මේ ආනාපානය කියලා කියන්නේ මේ ප්‍රාණ වායුව කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අඤ්ඤතරම්පි කායම්පි වදාමි. මහණෙනි මේක එක්තරා කයක්. මේකත් වැටෙන්නේ කායානුපස්සනා ගණයටම තමයි. අපි චේතනා පහළ නොකර ඉන්නකොට විශේෂයෙන්ම හුස්ම ගන්න පිට කරන්න යන්නේ නැතුව ස්වභාවිකව වැටෙන හුස්මටම සිහි පිහිටවාගෙන ඉන්න පටන් ගන්නකොට පින්වත්නි සිද්ධ වෙන්නේ මේ හුස්ම රැල්ල ටික ටික සංසිඳෙන්න පටන් ගන්න එක. ටික ටික හුස්ම රැල්ල ගෙවෙන්න පටන් ගන්නවා. මෙහෙම හුස්ම රැල්ල ගෙවෙන්න පටන් ගන්නකොට ඇතැම් අය පින්වත්නි බිය වෙන්න පටන් ගන්නවා. ඒකට නම් ප්‍රධාන හේතුවක් තමයි දුස්සීලකම. එක හේතුවක්. ඔබගේ සිල්වල ප්‍රශ්න තියෙනවා නම් ඔබ සීලවන්ත නැත්නම් ඔබ දුස්සීලකම් ඔබ නරක නපුරුකම් වැඩිපුර කරලා තියෙනවා නම් මෙතෙන්දී සමහර විට මේ දේවල් මතුවලා එන ඉඩ දින එක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. නමුත් මතක තියාගන්න කෙනෙක් මෙතෙන්දී බය වෙන්නට පුළුවන්. ඒ බය වෙන්න පුළුවන් එක හේතුවක් තමයි අනේ මට දැන් මේ මොකද වෙන්න යන්නේ යනාදී විදිහට මම මේ මැරෙන්න යනවද මේ වගේ දේවල් එන්න එක හේතුවක් තමයි ඔබගේ දුස්සීලකම.
ඔබගේ දුස්සීලකම. ඊට පස්සේ දෙවෙනි එක තමයි ආත්ම සෙනෙහස. ඔබ කෙරෙහි තියෙන තෘෂ්ණාව මෙතෙන්දි බලපානවා. ඔබ කෙරෙහි තියෙන තෘෂ්ණාව බලපාලා තෘෂ්ණාව බියවද්දන ඔබව ඔන්න උඹ මැරෙන්න යන්නේ. ඔන්න උඹ විනාශ වෙන්න යන්නේ. ඔන්න හුස්ම එන්න සංසිඳෙනවා. ඔහොම ගිහින් හුස්ම නැති වුණොත් නම් ඔන්න මැරෙයි අපි දන්නේ නැහැ කියලා හිත බය කරනවා. ඉතින් මේ විදිහේ එක දේවල් මෙතෙන්දි සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මම යෝජනා කරනවා ඔබ ගුරුවරයෙක් ඇසුරු කරලා එතෙන්දී එන යම් ගැටලු තියෙනවා නම් ඒව කතා කරගන්නට කියලා. නමුත් මම මේ කතා කරන්නේ බොහොම සරලව කෙනෙකුට පොදුවේ එන්න පුළුවන් ප්‍රධාන ප්‍රශ්න ටික ගැන. එතකොට පින්වත්නි ඔය ඇත්තන්ට පුළුවන් ඒ වෙලාවේදී කලබල නොවි ඉන්න. මොකද හේතුව භාවනා කළා කියලා මැරෙන්නේ නැහැ මිනිහෙක්ව. මේ හුස්ම රැල්ල ටික සියුම් වුණා කියලා හෝ වේවා හුස්ම රැල්ල නොදැනී ගියා හෝ වේවා කියලා ඒ මිනිස්සයව මැරෙන්නේ නැහැ. හුස්ම රැල්ල තියෙනවා. නමුත් ඔබට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. හුස්ම රැල්ල ගෙවි යනවා හෝ වැටහෙන්න පුළුවන්. දැන් අපි නිදා ගන්නකොට අපි කල්පනා කරලා බලමු හුස්ම රැල්ලක් තියා ඇඳක බුදියන් ඉන්න බවවත් අපිට වැටහෙනවද? අපි ඒකට බිය වෙනවද? අපි ඒකට බිය වෙන්නේ නැහෙනි. හොඳ ගැඹුරු නිින්දක ඉන්නකොට අපි හුස්ම තියෙනවද නැද්ද කියලාවත් අපි දන්නේ ඒ තමයි අපිට ඒක බලන්න විදිහක් නැහැ ඒ වෙලාවේ. මෙතෙන්දිත් හුස්ම රැල්ල සංසිඳිලා ගෙවිගෙන යනවා නම් ඔය ඇත්තෝයි ගෙවෙන හුස්ම රැල්ලට සම්පූර්ණයෙන්ම අනුග්‍රහ කරන්නට ඕන. මොකද හුස්ම රැල්ල ගෙවිගෙන යන්න පටන් ගන්නකොට සිතිවිලි රාශි පිටින් ඇහිලා හිත වහගන්න ඉඩ තියෙනවා සමහරෝගේ. නැත්නම් වෙන රූප ශබ්ද ආදී මේ දේවල් ලොකු කරගෙන ඒවත් එක්ක නටනට ඉන්න හෝ පටන් ගන්නවා හිත. එතකොට මෙතෙන්දි හොඳට මතක තියාගන්නට ඕන ආනාපානයේ සියුම් වෙද්දී ආනාපානයේ සියුම් ආනාපානයට වැටෙද්දී අපි වෙනදටත් වඩා පරීක්ෂාකාරී වෙන්න ඕන ආනාපානය සම්බන්ධයෙන්. මට මතකයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ මීතරිකල්දී කියනවා යුද්ධෙට ගිය මිනිස්සයා කඩුව ඇතෑරියොත් පරාදයි කියලා. යුද්ධෙට ගිය මිනිස්සයා කඩුව ඇතෑරියොත් පරාදයි. කඩුව අතහරින්න බෑ අතේ තියෙන කඩුව ඇතහැරියොත් කොහොමද යුද්ධ කරන්නේ? ඔබ ආනාපාන සතිය සියුම් වෙනවා කියලා ඒකට කුඩම්මගේ සැලකිලි දක්වන්න පටන් ගත්තොත් පිටින්ගෙන සිටිවිලි ලොකු කරගෙන නටන්න පටන් ගත්තොත් බාහිර රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ලොකු කරගෙන ඒ වෙලාවේ දඟලන්න පටන් ගත්තොත් සිද්ධ වෙන්නේ මොකද්ද? මෙච්චර ඕනෑකමින්, මෙච්චර උත්සාහයෙන්, මෙච්චර වීරයෙන් අර රැස් කරගත්ත මේ අභ්‍යාසය එහෙම නැත්නම් මේ හිතේ සංසිඳියාව මේ තැම්පත් කරගත්ත ආනාපානේ ආපහු රළු ගොරෝසු දෙයක් බවට පත් වෙනවා. තවත් විදිහකට කියනවා නම් හිත රළු වෙනවා. හිත වෙනම තත්වයකට පත් වෙලා හිත රළු වෙන්න පටන් ගන්නවා. ආපහු අපිව පිටිපස්සටයි යන්නේ. තවත් යෝගාවචරය මම දැකලා තියෙනවා මෙතෙන්දී හුස්ම ප්‍රකට කරගන්නට කියලා ලොකු හුස්මක් ඇදලා ගන්නවා. ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ ලොකු හුස්මක් ඇදලා ගන්න. මොකද හේතුව දැන් අපි ලොකු හුස්මක ඉඳලානේ ආවේ. දිග අපි මුලින්ම ගන්න හුස්ම ගැන බැලුවා. පිට කරන හුස්ම ගැන බැලුවා. ඊට පස්සේ මේවා හුස්ම දිගයි කියලා බැලුවා. හුස්ම දිග හුස්ම පිට කරනවා කියලා බැලුවා. ඒ වගේම කොට හුස්ම බැලුවා. දැන් බලලා දැන් මේ සංසිඳෙන හුස්ම පෙනෙන්නට තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සා මීති සික්ඛති පස්ස සිස්සා මීති සික්ඛති කියලා. මෙහිම ආනාපානය මෙහිම සැහැල්ලු වෙවි සියුම් වෙවි මේ ආනාපානේ ගමන් කරන්න පටන් ගත්තාම ආනාපානය සැහැල්ලු වෙමින් ඉහළ පහළ යන්න පටන් ගත්තාම සංසිඳෙමින් ඉහළ පහළ යන්න පටන් ගත්තාම යෝගාවචරය දැනගන්නට ඕන මේක තවත් පියවරක් ඉදිරි පියවරක්. මේක හයියෙන් උස්ම අරගෙන හෝ බය වෙලා හෝ මම මෙහෙම මෙතෙන්දී වැරදි විදියට හැසිරෙන්න පටන් ගත්තොත් ඇත්තටම සිද්ධ වෙන්නේ භාවනාවේ ඉදිරියට යාමක්ද පිටිපස්සට යාමක්ද කියන එක යෝගාවචරය තේරුම් ගන්න ඕන. ඇත්තටම සිද්ධ වෙන්නේ පින්වත්නි භාවනාවෙන් පිටිපස්සට යාම. මොකද ඔබ ඒ පෙර කොටස ගෙවාගෙනයි ඔතෙන්ට ආවේ. ඒ නිසා සියුම් ආනාපාන සතිය වැටෙනකොට
ආනාපානයේ සියුම් වෙන්න පටන් ගන්නකොට යෝගාවචරයා තව තවත් වීර්ය කටයුතුයි කියන කාරණාව මතක් කරලා දෙන්න කැමතියි. මෙහෙම භාවනාව කරගෙන යනකොට සමහරුන්ට පින්වත්නි මේ හුස්ම රැල්ල නොදෙනී යන්න පටන් ගන්නවා. ඉතින් මම දැකලා තියෙනවා එක එක භාවනා ගුරුවරු එක එක භාවනා කියලා දෙන මධ්‍යස්ථානවලදී මේ හුස්ම රැල්ල නොදෙනී යාම ගැන මහා උජාරුවෙන් කතා කරනවා. ඇත්තටම මේ හුස්ම රැල්ල නොදෙනී යන එක හපංකමක් නොවේ. ඇත්තටම මේ හුස්ම රැල්ල නොදෙනී යනවා කියලා කියන්නේ මොකක්ද? හුස්ම රැල්ල නොදෙනී යනවා කියලා කියන්නේ ඇත්තටම හුස්ම ගන්නෙ නැද්ද අපි? අපි ඇත්තටම හුස්ම ගන්නවා. මොකද චතුත්ථ ධානයට සම්වැදිලාද? නැහැ. දියේ ගිලිලාද? නැහැ. මැරිලාද? නැහැ. නිදාගෙනද? නැහැ. ඒක නිදා හිටියාම තේරෙන්නේ නැහැ. ඒ මොකවත් නෙමෙයි. මෙතෙන්දී අපිට සිහිය නැහැ. මෙතෙන්දී අපේ නුවණ නැහැ. අපේ සිහියත් අපේ නුවණත් මෙතන ප්‍රබල මදි නිසා අපිට තේරෙන්නේ මෙතන උස්මක් වැටෙනවද නැද්ද කියන කාරණාව. ඒ නිසා අපේ හිත අපිට කියන්නේ කෝ හුස්ම රැල්ල නැහැනේ කියලා. අර මට මතකයි එක උදාහරණ කතාවක් තියෙනවා. ළමයි වගේ සෙල්ලම් කර කර ඉන්නකොට බෝලයක් ගියාලු වලකට. ඊට පස්සේ එක ළමයෙක්ගේ බෝලේ ගන්න වලට අත දාලා කිව්වලු මේ වල හරි ගැඹුරුයි කියලා. ඊට පස්සේ තව ළමයෙක් කියනවලු වල ගැඹුරු නෑ ඔයාගේ අතයි දිගමදි කියලා. අන්න එහෙ විදියට බලන්න ඕන පින්වත්නි. ආනාපාන සතිය නොදෙනී ගියා නොවේ. ඔබටයි වැටහෙන්නේ නැත්තේ. ඒ ඔබගේ සිහියේ ප්‍රශ්නයක්. ඒ ඔබගේ නුවණේ ප්‍රශ්නයක්. මොකද තව ඉස්සරහට ඔබ මේ ආනාපාන සතිය තව ඉදිරියට තියෙන අභ්‍යාස වඩද්දී එන්නම මේක සියුම් වෙන එකමයි සිද්ධ වෙන්නේ. මේක පටන් ගන්නකොටම පස්සම්බයං කාය සංකාරං කියලා. පටන් ගන්නකොටම උස්ම රැල්ල නොදෙනී ගියා. ඕකට තමයි පස්සම්බයං කාය සංකාරං කියලා. ආනාපාන සතිය නම් වරද්ද ගන්න එපා. ආනාපාන සති භාවනා ක්‍රමේදී කිසිම තැනක පෙන්නලා දෙන්නේ නැහැ හුස්ම රැල්ල සම්පූර්ණයෙන් නොදෙනී යාම. ඔයත් හොඳටම දන්නවා පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. හුස්ම සංසිඳවමින් හුස්ම ගැනීම කරනවා පිට කිරීමක් කරනවා. එතන හික්මෙන්නේ ඒ විදිහට. වෙන විදිහකට නොවේ හික්මෙන්නේ එතන. ඒ නිසා සංසිඳන මට්ටමේදීත් ගැනීමක් සහ පිට කිරීමක් තියෙනවා. 100% හුස්ම නොදැනී ගියා ඒකට තමයි පස්සම්බයං කාය සංකාරං කියන්නේ කියලා කවුරු හරි කියනවා නම් ඒක මේ ආනාපාන සති විෂය සම්බන්ධයෙන් කරගන්න ලද ලොකු වැරද්දක් කියලා මතක තියාගන්න. මොකද හේතුව මේ ආනාපානසති භාවනාවේ දිගට මේ කර්මස්ථානයේ තියෙන්නේ ආනාපානයත් එක්කමයි. ගන්න පිට ගන්න හුස්මත් එක්කම තමයි මේ ආනාපාන කර්මස්ථානයේ දුවන්නේ. ඒ නිසා පින්වත්නි හුස්ම රැල්ල නොදැනී ගියොත් ඔබට මම මතක් කරන්න කැමති නැවත හුස්ම ඇදලා ගැනීමක් කරන්න යන්නත් එපා. අර කලින් කිව්වා වගේ බිය වෙන්න යන්නත් එපා. ඔබ දැන් මෙතෙන්දි මොකද්ද කරන්න ඕනේ කියලා ඇහුවොත් මම ඔයත්තන්ට උපදේශයක් විදිහට දෙන්නේ එක්කෝ අර ආනාපානයේ සිද්ධ වෙච්ච තැන තියෙන්නේ මෙතන ආනාපානයේ සිද්ධ වුණා දැන් මේක මට තේරෙන්නේ නැහැ නමුත් කමක් නැහැ ඒ ආනාපානයේ සිද්ධ වෙච්ච තැන සිහිය තියාගෙන ඔහේ ඉන්නවා එතන සිහියෙන් ඉන්නවා එතකොට ටික වෙලාවක් යනකොට ඒ යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා ආපහු අර සියුම් ආනාපාන සතිය නිකන් පොඩි ජල උල්පතක් මතු වෙනවා වගේ අර සියුම් ආනාපාන සතිය ආපහු ඔන්න වැඩ කරන්න පටන් ගන්නවා ඒක තේරුණාම ආපහු ඔබට කරන්නට තියෙන්නේ සියුම් ආනාපාන සතියත් එක්ක ඒ බවසේ සියුම් බව දැනගෙන ඉහළ පහළ ගැනීමෙහි ඒ සිහි පවත්වාගෙන සියුම් ආනාපාන සතියත් එක්ක ටිකෙන් ටික තව චුට්ටක් ගැඹුරට මේ විදිහට
ආනාපානෙත් එක්ක ගැඹුරෙන් ගැඹුරට යන්න. එතකොට ඔබට පැහැදිලිනේ පළවෙනි ක්‍රමය. ආනාපාන සතිය සම්පූර්ණයෙන්ම නොදැනී ගියොත් ආනාපානය තිබ්බ තැන ඔහේ සිහි පවත්වාගෙන ඉන්න. එහෙම ඉන්න බැරි නම් මේක දෙවෙනි ක්‍රමය. එහෙම ඉන්න බැරි නම් ඔබට කරන්නට පුළුවන් ඔබගේ කයේ ඉරියව්වට ඔබ සිත පිහිටවන්න. ඔබගේ කයේ ඉරියව්වට ඔබ සිත පිහිටවන්න. එතකොට ඔබට කයේ ඉරියව්වේ සිහි පවත්වාගෙන ඉන්නට පුළුවන්. මේ කායික ඉරියව්වේ සිහි පවත්වාගෙන ඉන්නකොට එතකොටත් ආනාපාන සතිය ආපහු මත වුණොත් ඔබට පුළුවන් ආපහු ආනාපාන සතියට යන්න. මේ ක්‍රම දෙක මම යෝජනා කරන්න කැමතියි. තවත් ක්‍රම තියෙනවා. නමුත් ඒක මේ යෝජනා කරන්න අමාරුයි. නමුත් ඔය ප්‍රධාන වශයෙන් ඔය ක්‍රම දෙක ඔය ඇත්තන්ට අනුගමනය කරන්න පුළුවන්. එකක් ආනාපාන සතිය වෙච්ච තැන සිහි පිහිටවාගෙන ඉන්න එක. දෙවෙනි එක තමයි මේ කයේ ඉරියව්වට හෝ සිහි පිහිටවාගෙන ඉන්න එක. ඉතින් මේ විදිහට සිහිය පිහිටවාගෙන ඉන්නකොට නැවතත් ආනාපාන සතිය මතුවලා එනවා. එහෙම නැවතත් ආනාපාන සතිය මතුවලා ආවායින් පස්සේ ඔය ඇත්තන්ට තියෙන්නේ ආනාපාන සතියත් එක්ක නැවතත් මිත්‍ර වෙලා නැවතත් යාළු වෙලා ටිකෙන් ටික ආනාපානයත් එක්ක ගැඹුරෙන් ගැඹුරට යන්න. ඒක තමයි භාවනා ක්‍රමයේ විදිහට පැහැදිලි කරන්න තියෙන්නේ. තව අමතර කාරණාවක් විදිහට ඔය ඇත්තන්ට පැහැදිලි කරනවා නම් අපි හිතමුකෝ කයේ හිත පිහිටෙව්වායින් පස්සේ නැත්නම් ඉරියව්වේ හිත පිහිටෙව්වා කියලා. මේක මේ අමතර කාරණාවක්. අර කලින් මම අර සරල කර්මස්ථානයක් කියන වීඩියෝ එකේදී පැහැදිලි කළා වගේ මේ කයේ හිත පිහිටෙව්වායින් පස්සේ හුස්ම රැල්ලත් වැටෙන්නේ නැත්නම් දිගටම කයේම හිත තැම්පත් වෙලා ඉන්නවා නම් ආපහු බලෙන් හුස්ම බලන්න යන්නේ නැතුව ඒ තැම්පත් වෙච්ච ගතිය එහෙම්මම ඉන්න අරින එකත් පින්වත්නි එක ක්‍රමයක්. කලබල කරන්නේ නැතුව හුස්ම වැටෙන්නෙම නැත්නම් හුස්ම වැටෙන එක තේරෙන්නේ නැත්නම් ඉතින් කොච්චර වෙලා මං කායික ඉරියව් විදියට මට හුස්ම තේරෙන්නේ නැහැ නේ කියලා ආපහු ඒක හුස්ම තිබ්බ තැන කෝරු ගන්න යන්නේ නැතුව අර කයේ හිත හොඳට තැම්පත් වෙනවනම් එහෙම්ම ඒ හිත තැම්පත් වෙන්න යවන්න. ආපහු එතන කලබල කරන්න යන්න එපා. ඒ කියන්නේ වැඩෙන හිතට වැඩෙන්නට දෙන්නට ඕන. මොකද අපි දන්නේ නැහැ අපේ හිත කොයි පැත්තෙන් වැඩේද කියන කාරණාව. සමහරුන්ගේ හිත ආනාපානෙන් වැඩෙන්න පුළුවන්. සමහරුන්ගේ හිත මේ කයේ හිත පිහිටෙව්වහම කායික ඉරියව්ව ඔස්සේ වැඩිගෙන යන්නත් පුළුවන්. ඉතින් ඒක පුද්ගල සාපේක්ෂක දෙයක්. මම මේ අමතර කරුණක් විදිහට ඔබට මතක් කළේ ඔබ ආනාපාන සතිය නැති වෙලාවේදී මේ කයේ ඉරියව්වට සිහි පිහිටෙව්වායින් පස්සේ ඉරියව්වේ හොඳට සිහිය පිහිටලා ඉරියව්වත් එක්ක හොඳට සිහිය බදලා අල්ලන්න පටන් ගත්තොත් එහෙම්ම ඒකට වැඩෙන්න දෙන්න. ඒක අමතර කාරණාවක්. ඉතින් මං හිතනවා ඔයත්තන්ට මේ කියපු කරුණු ටික පැහැදිලි ඇති කියලා. තවත් ඉදිරි වීඩියෝ එකකදී මම ඔයත්තන්ට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නම් කොහොමද තවත් ඉදිරියට මේ ආනාපාන සති භාවනාව කරගෙන යන්නේ. ඒ වගේම ආනාපාන සති භාවනාව කරගෙන යනකොට මොනවද මතුවෙන බාධක ධර්ම ඒවා කොහොමද ජය අරගෙන ඉදිරියට යන්නේ කියන මේ කාරණා ඉදිරියේදී පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් සියලු දෙනාටම තෙරුවන් සරණයි.